සුබදෑසනක් ඔබ සියලු දෙනාටම ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමයෙන් මේ වෙලාවේදී ඔබ සියලු දෙනා පිළිගන්නවා. අන්තර්ජාලය ඔස්සේ අවත් එක්ක සම්බන්ධ වෙන්නා වූ හැම දෙනාම ඒ ජීවමාන වූ යේසුස්ගේ උණුසුම් ආත්මයෙන් ඔබ සියලු දෙනාම පිළිගන්නවා. ඉතින් අපි මේ උදෑසන ඊටමත් වැදගත් ඉරු දිනක්, විශේෂයෙන්ම අපි පෙන්තකොස්ත ඉරු දින ලෙස අපි නම් කරලා තිබෙනවා. මොකද සුද්ධාත්මයන් වහන්සේ අදවැනි දවසක පොරොන්දු වේ සහනදායක දෙවියන් වහන්සේ අපිට එව්ව දවස, ගෝලයන් මතට එව්ව දවස. ඉතින් ඒ දවස් අපි සිහි කරමින් අපි උන්වහන්සේගේ පාමුල අපි ආයදින්නට යනවා. ඒ වගේම බලෙන් ප්‍රේමෙන් අප වෙතට එන්න කියලා උන්වහන්සේට අපිව ශක්තිමත් කරන්න, අපිව ආලේප කරන්න කියලා අපි උන්වහන්සේට අද ගායනා කරමින් අපි උන්වහන්සේව ඔසවන්නට යනවා. ඉතින් අපි මේ දේව මෙහෙය බාර කරමින් යාඥා කරමු. සර්ව බලධාරී දෙවි ස්වාමිනී, මේ උදෑසන ගැන අපි වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ප්යාණනී, අද දවස ඊටමත් අලංකාර දවසේ ඔබ වහන්සේට නමස්කාර කරන්නට දුන්නා වූ කරුණාව ගැන ස්තුතියි. ප්යාණනී, අපි මේ වෙලාවේදී මුළු මුනින්ම ඔබ වහන්සේ වෙතට බාර වෙනවා. අපේ ජීවිතය ඔබ වහන්සේගේ දයාවට බාර කරනවා. මේ වෙලාවේ ඔබ වහන්සේ අපිට අත ගසන්න, ඔබ වහන්සේගේ ප්‍රේමය, ඔබ වහන්සේගේ බලය, ඔබ වහන්සේගේ ආශිර්වාදය අපිට අවශ්‍යයි. එනිසා ස්වාමීනි, අපි මේ වෙලාවේදී ඔබ වහන්සේට ආරාධනා කරනවා. ස්වාමීනි, අප මැදිය සිටින්න අපි මේ වෙලාවේ කුමන ස්ථානයක සිටියා ඔබ වහන්සේ වැඩ සිටින බව අපි විශ්වාස කරනවා. ඉතින් මේ වෙලාවේදී අපේ නමස්කාරය තුළ ඔබ වහන්සේ වැඩ සිටින්න, ඒ වගේම දේව වචනය තුළ ඔබ වහන්සේගේ බලය ක්‍රියා කරන්නට සලස්වන්න. මිනිසුන්ගේ සිත් ඔබ වහන්සේ වෙනස් කරන්න, අපගේ සිත් වෙනස් කරන්න, ඔබ වහන්සේ වෙනුවෙන් ජීවත් වෙන්න. මේ දැසන අපි ඔබ වහන්සේට බාර වෙන්නේ අපේ ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් නාමය නිසාය. ආමෙන්. හොඳයි, අපි ගීතාවලිය 130 වෙනි ගීතිකාවට අපි සමන් දෙමු. ගැඹුරේ සිට යාඥා කිරීම. ස්වාමිනී, ගැඹුරු තැන්වල සිට ඔබට මොර ගැසිමි. ස්වාමිනී, මාගේ ශබ්දය ඇසුව මැනව. මාගේ කන්න ලව් ශබ්දයට ඔබගේ කන් යොමු වේවා. ස්වාමිනී, ඔබ අයිතුකම් ගණනට ගන්නාසේක් නම් ස්වාමිනී කාට සිටින්ට හැකිද? නමුත් ඔබ කෙරෙහි බය ඇතුව සිටින පිණිස ඔබ වෙත කමාව ඇත්තේය. මම ස්වාමින් කෙරෙහි බලා සිටිමි, මගේ ආත්මය බලා සිටින්නේය. උන්වහන්සේගේ වචනය කෙරෙහි බලාපොරොත්තු වෙමි. අලුයම බලා සිටින මුරකාරයන්ට වඩා, එසේය අලුයම බලා සිටින මුරකාරයන්ට වඩා මගේ ආත්මය ස්වාමින් කෙරෙහි බලා සිටිමි. එම්බා ඊශ්‍රායෙල් ස්වාමින් කෙරෙහි බලාපොරොත්තු වේවා. මක් නිසාද? ස්වාමින් වෙත දයාව ඇත්තේය. උන්වහන්සේ වෙත බොහෝ සෙයින් මිදීමද ඇත්තේය. උන්වහන්සේ ඊශ්‍රායෙල් ඔහුගේ අයිතිකම් සියල්ලෙන් මුදාහරින සේක. මේ වචනේ කියනවා, මම ස්වාමින් කෙරෙහි බලා සිටිමි, මගේ ආත්මය බලා සිටින්නේය. උන්වහන්සේගේ වචනය කෙරෙහි බලාපොරොත්තු වෙමි. ඔව් ස්වාමිනී, මේ උදෑසන අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරන්නට යනවා. ස්වාමිනී, මේ උදෑසන ඔබ වහන්සේගේ බලයෙන් වඩින්න, ඔබ වහන්සේගේ පාමුල අපි ඉන්න අතර ස්වාමිනී, අපිට ඔබ වහන්සේගේ හඬ අහන්න ආසයි, ඔබගේ ස්වරූපය දකින්න ආසයි. අපේ ආත්මයට අත ගසන්න ස්වාමිනී. සෑම වෙලේම ස්වාමිනී, ඔබ වහන්සේත් එක්ක ඉන්න අපිට අත ගසන්න ස්වාමිනී. අපිට ජීවත් වෙන්න ඔබ වහන්සේගේ ආත්මය අවශ්‍යයි ස්වාමිනී. අපිට ඔබ වහන්සේගේ ප්‍රේමය අවශ්‍යයි. ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම, ප්‍රේම ජේසුනී. ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම, ප්‍රේම ජේසුනී. ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම, ප්‍රේම ජේසුනී. යේසුසේ මා යාඥාවෙනා සිටිනසේ දෙන්වරමා. යේසුසේ මා යාඥාවෙනා සිටිනසේ දෙන්වරමා. ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම, ප්‍රේම ජේසුනී. ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම, ප්‍රේම ජේසුනී. රූපේ ඔබේ පෙනෙනසේ දර්ශන වේ.
ස්වාමිනේ රූපේ ඔබේ පෙනෙනසේ දර්ශන වේ මා ස්වාමිනේ ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේම ජේසුනි ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේම ජේසුනි මිරියඩෙන් කතා කරන් හෘදේ මගේ දැන් සනසා මිරියඩෙන් කතා කරන් හෘදේ මගේ දැන් සනසා ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේම ජේසුනි ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේම ජේසුනි මාර්මික අතගසා ස්වර්ගේ තබා නිතරම ආත්මේ ස්වාමීනි මේ උදෑසන වහන්සේගේ ආත්මය කොට රත්න ස්වාමීනි වහන්සේගේ කරුණාව දෙන්න ස්වාමීනි ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේම ජේසුනි ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේම ජේසුනි සෑම වෙලේ ආත්මේ පිරි ජීවත් වෙන්න දෙන් වරමා සෑම වෙලේ ආත්මේ පිරි ජීවත් වෙන්න දෙන් වරමා ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේම ජේසුනි ඔබේ දිව්‍ය පාමුලේ සිටිමි මම ප්‍රේම ජේසුනි ප්‍රේම ජේසුනි ප්‍රේම ජේසුනි ඔ ස්වාමීනි මේ උදෑසන ඔබ වහන්සේගේ ආත්මය අත ගසලා ස්වාමිනිය මේ වෙලාවේදී අපි වාලේප කරන්ට ස්වාමිනි ඔබ වහන්සේව නම දින පිණිස ඔබ වහන්සේව අදහන පිණිස ඔබ වහන්සේගේ නාමය ඔස්සවන පිණිස ඔබ වහන්සේගේ ආත්මයෙන් පුරවන්ට ස්වාමිනි ඔව් ස්වාමිනි මේ උදෑසන ඔබ වහන්සේගේ ආත්මයෙන් පුරවන්ට ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් ඔබ වහන්සේගේ බලයෙන් මේ උදෑසන අපිව පුරවන්ට ස්වාමිනි එවිට ස්වාමිනි අපි මුළු ආත්මයෙන් මුළු ශක්තියෙන් මුළු බුද්ධියෙන් ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනි අපි ඔබ වහන්සේට යාඥා කරනවා ඔබ වහන්සේට ආය දෙනවා ස්වාමිනි වඩින්න හලෙලූයා ස්වාමිනි ප්‍රේමයෙන් බලයෙන් පුරවන්නවා ප්‍රේමයෙන් බලයෙන් පුරවන්නවා ප්‍රේමයෙන් බලයෙන් පුරවන්නවා ප්‍රේමයෙන් බලයෙන් පුරවන්නවා ඔබ නම දීමි මමුළු සිතින් ඔබ නම දීමි මමුළු බුද්ධියෙන් ඔබ නම දීමි මමුළු ශක්තියෙන් ඔබ ස්වාමිනය ස්වාමිනය ඔබ ස්වාමිනය ස්වාමිනය ප්‍රේමයෙන් බලයෙන් පුරවන්නවා ප්‍රේමයෙන් බලයෙන් පුරවන්නවා ඔබ නම දෙමි මමුළු හදින් ඔබ නම දෙමි මමුළු බුද්ධියෙන් ඔබ නම දෙමි
ශක්තියෙන් ඔබ ස්වාමින්ය ස්වාමින්ය ඔබ ස්වාමින්ය ස්වාමින්ය ප්‍රේමයෙන් බලයෙන් පුරවන්නමා ප්‍රේමයෙන් බලයෙන් පුරවන්නමා ප්‍රේමයෙන් බලයෙන් පුරවන්නමා ප්‍රේමයෙන් බලයෙන් පුරවන්නමා ඔබ නමදිමි මමුළු හදින් ඔබ නමදිමි මමුළු බුද්ධියෙන් ඔබ නමදිමි මමුළු ශක්තියෙන් ඔබ ස්වාමින්ය ස්වාමින්ය ඔබ ස්වාමින්ය ස්වාමින්ය ඔ ස්වාමිනී ඔබ වහන්සේ අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා මේ උදෑසන ඔබ වහන්සේ අපි වාලේප කරාට අපි මුළු සිතින් මුළු බුද්ධියෙන් මුළු ශක්තියෙන් ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමිනී මේ උදෑසන අපේ දෙවියන් වහන්සේ අප සමග සිටින නිසා ස්වාමිනී මේ උදෑසන ඔබ වහන්සේගේ ආලේපය අවශ්‍යයි වඩින ස්වාමිනී අප වෙතට ඔබ වහන්සේගේ ප්‍රේමය පුරවන්න අපි තුල වඩින ස්වාමිනී ඔබ වහන්සේගේ බලයෙන් අපි තුලට ස්වාමිනී ඔබ වහන්සේගේ කැමැත්ත කරන පිණිස ස්වාමිනී වඩින්ට ස්වාමිනී අපිට ඔබ වහන්සේ වෝනි ස්වාමිනී ආලේප කරාන්ට ස්වාමිනී ඔබ වහන්සේගේ ආස් ඒ සුදාත්ම බලයෙන් අපි ආලේප කරාන්ට ඒ ප්‍රේමය පුරවන්ට ස්වාමිනී හාලෙලූයා ආලේප කරන් සමිඳුනි ඔබව නමදින්නට ආලේප කරන් සුදතුනි සේවය කරන්නට සේවය කරන්නට ආලේප කරන් සුදතුනි ඔබව නමදින්නට ආලේප කරන් සුදතුනි සේවය කරන්නට සේවය කරන්නට ගඟක් වගේ ගලනා සුදතුනි ඔබේ බලය ගඟක් වගේ ගලනා සුදතුනි ඔබේ ප්‍රේමය සුදතුනි ඔබේ ප්‍රේමය මා වෙතටම අද ගලන්න සලසන්න මා වෙතටම අද ගලන්න සලසන්න ආලේප කරන් සමිඳුනි ඔබව නමදින්නට ආලේප කරන් ආලේප කරන් සුදතුනි සේවය කරන්නට සේවය කරන්නට ගඟක් වගේ ගලනා ගඟක් වගේ ගලනා සුදතුනි ඔබේ බලය ගඟක් වගේ ගලනා
වෙතටම අද ගලන්න සලසන්න ස්වාමිනේ මා වෙතටම අද ගලන්න සලසන්න ලේප කරන් සමිඳුනි ඔබව නම දින්නට ලේප කරන් සුගතුනි සේවය කරන්නට සේවය කරන්නට සේවය කරන්නට ඔව් ස්වාමිනේ ඔබ වහන්සේ වරින්ට ඔබ වහන්සේගේ කැමැත්ත කරන්නට ඔබ වහන්සේට සේවය කරන්නට ඔබ වහන්සේව නම දින්නට අපි මේ උදෑසන ඔබ වහන්සේගේ ආත්මය ඉල්ලනවා ස්වාමිනේ. අපිට ඔබ වහන්සේව ඕනේ ස්වාමිනේ. වැඩි වැඩියෙන් ඕනේ. මේ ලෝකෙට වඩා අපේ පණට වඩා අපේ ජීවිතයට වඩා ඔබ වහන්සේව ඕනේ ස්වාමිනේ. මක් නිසාද? ඔබ වහන්සේ අපේ ගැලවීම. අපේ ජීවනය, අපේ ජීවිතය ඔබ වහන්සේ අපේ හුස්ම පොදටත් වඩා ළඟ ඉන්නව දෙවියන් වහන්සේ. නිසා ස්වාමිනේ මේ උදෑසන ඔබ වහන්සේට ස්තුති කරනවා. හොඳයි අපි සුළු මොහොතක් උන්වහන්සේගේ පාමුල අපි දාන නමමින් අපි යාඥා කරමු උන්වහන්සේට සුදාන්මන් වහන්සේට කියමු අපේ පාපය හංගවන්න කියලා. මේ වෙලාවේ ඔබ ආරාධනා කරා උන්වහන්සේට සැබවින්ම උන්වහන්සේට ආරාධනා කරා නම් උන්වහන්සේ ඔබ සමග ඉන්නවා මේ වෙලාවේ. උන්වහන්සේ මේ වෙලාවේදී ඔබත් එක්ක කතා කරනවා. ඔබගේ ඇස් දෙක වහලා උන්වහන්සේට කියන්න ස්වාමිනේ මට ඕනේ ඔබ වහන්සේගේ පාමුලේ ඉන්න ස්වාමිනේ. ඔබ වහන්සේගේ කරුණාවක් දකින්න ස්වාමිනේ. අපි නිශ්ශබ්දව උන්වහන්සේට ආඥා කරමු. ස්වාමිනේ මේ උදෑසන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ප්‍රශංසා කරනවා පියාණෙනි අපේ පාපය හංගවලා ඔබ වහන්සේ අපිව ඔබ වහන්සේගේ දරුකමට නැවත ඇතුල් කරගත්ත නිසා ස්වාමිනේ ඔබ වහන්සේ සගේ තේජස අතහැරලා මෙලොවට ඇවිල්ලා අපේ පාපය අරගෙන ඔබ වහන්සේ අපිට ගැලවීම දුන්නා ස්වාමිනේ. ස්වාමිනේ අපිමයි වරද කරේ නමුත් ඔබ වහන්සේමයි ඉස්සලවලා අපිට ජීවනය දුන්නේ. ඔබ වහන්සේගේ අත්පා විදලා ස්වාමිනේ එන ගසලා ඔබ වහන්සේට වද වේදනා දුන්නේ ස්වාමිනේ මම නිසා ස්වාමිනේ. ඔබ වහන්සේට කටුවෙන් කිරුලක් හදලා ස්වාමිනේ ඔබ වහන්සේගේ හිසට පැලඳුවෙන් අපි සියලු දෙනා උදෙසා ස්වාමිනේ. ඔබ වහන්සේ මරණය විඳලා අපිව සදාකාල ජීවනයට උරුම කරගත්ත ස්වාමිනේ. ස්තුතියි ස්වාමිනේ. ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා. ස්වාමිනේ අපේ පාපය නිසා ඔබ වහන්සේ කුර්සියක මැරුණා. ඒ ගැන ඔබ වහන්සේට ස්තුතියි. අපි තව දුරටත් උන්වහන්සේට මෙනෙහි කරමු. මේ ගීතිකාව අපි කියමින් උන්වහන්සේට තව දුරටත් ස්වාමිනී අපිට කමා කරන්න කියලා අපි ඉල්ලමු. ගීතිකා පොත්වල 127 වෙනි ගීතිකාව. සගේ තේජස අතහැරලා මෙලොවට විත් යේසුස් අපි ගායනා කරමු. සගයේ තේජස අතහැරලා මෙලොවට විත් යේසුස් පාපයේ බල සැම නැති කරලා ගැලවීම දුනිය උසස් වරද මේ මාතමයි තිබුණේ හිමියේ සිළුවේ සුමුදු පිටට හිමිතුමගේ අනේ කස පහරින් තැළුවේ එතුමගේ අත් සහ පාවිදලා
ඇන ගැසුවෝ කුරුසේ ඇලයද බලනුවරු දිරගලා එන සැටි දියර ලෙසේ කටුයෙන් කිරුලා ගෙතුවෙවරා සිරසෙහි තැබු පවරා එයිනුදු ගලනානේ දාරා බලනුය දෙනෙත හැරා කුරුසෙක ඇන ගසමින් නින්දා මරණය හිමි වින්දා පාපය සාෙහි බලබින්දා ඔබ සමාහන්දා. ඔව් ස්වාමිනී, අපි වෙනුවෙන් ඔබ වහන්සේ සියලු මිලයක් ගෙවලා අපි සිටිය ස්ථානයේ ඔබ වහන්සේ අරගෙන අද දවසේ අපිට ඔබ වහන්සේගේ දරුවන් වෙන්න ආශිර්වාද කරලා අපි මරණයෙන් පසුවත් ඔබ වහන්සේත් සමග ඉන්ට යන නිසා ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. ඒ ගැන ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා ස්වාමීනි. අපි විශ්වාස කරනවා අපේ ගැලවීම ඔබ වහන්සේ කියලා. ඔබ වහන්සේම පමණයි ස්වාමීනි. වෙන මාර්ගය නැහැ ස්වාමීනි. ඔබ වහන්සේ අපේ ජීවනයේ උල්පත ස්වාමීනි. ඔබ වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා, මහිමය වේවා. මේ ප්‍රශංසා කාල ඔබ වහන්සේටම වේවා. ආමෙන්. අපි සියලු දෙනා අද දවසේ දේව වචනයට අපි සවන් දෙන්නට යනවා. බයිබල් කියවීම ක්‍රියා දෙවන පරිච්ඡේදයේ 37 වන පදයේ සිට 41 වන පදයේ දක්වා. ක්‍රියා දෙවන පරිච්ඡේදයේ 37 වන පදයේ සිට 41 වන පදයේ දක්වා. දේශනාවේ ප්‍රතිඵල. ඔහු ඒ අසා සන්තාපික සිත් ඇතිව සහෝදරවරුනි අප කුමක් කළ යුතුද? පේදුරුගෙන් අනෙක් ප්‍රේරිතයන්ද විචාල. පේදුරුතුමා පිළිතුරු දෙමින් ඔබ සියලු දෙනාම පසුතැවි සිත් අරවාගෙන පව්කමාව ලබන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නුවේ. මන්ද ඒ පොරොන්දුව ඔබටත් ඔබගේ දරුවන්ටත් දුරබෑර වෙසෙන අන් අයටත් සැබවින්ම අපගේ ස්වාමින් වන දෙවියන් වහන්සේ විසින් කැදවනු ලබන සියල්ලන්ටත් කීය. ඔහු තවත් බොහෝ වචන වලින් උදක්ම ඇයදෙමින් මේ කුවක පරම්පරාවෙන් ගැලවෙන්නේ ඔවුන්ට අනුශාසනා කළේ. එවිට ඔහුගේ වචනය පිළිගත් අය බෞතිස්නාපනය කරනු ලැබුව. ඒ දවසේදී 3000 පමණ පුද්ගලයන් ඔවුන්ගේ සංඛ්‍යාවට එකතු කරන ලදහ. ආමේන්. අපි අද දවසට නියමිත දැන්වීම වෙත අවධානය යොමු කරමු. මොහොතක් අරගෙන සෑම ඉරිදාවකම උදෑසන 10:30ට අන්තර්ජාලය ඔස්සේ নমස්කාරය පවත්වනු ලැබේ. සෑම සතියකම ඒට අදාළ ලින්ක් එක ඔබේ WhatsApp මාර්ගයෙන් ඔබට බෙදා ගන්නු ලැබේ. ඒ වගේම සියලුම රැස්වීම් පවතින වාතාවරණයේ හේතුවෙන් తాවකාලිකව අත්විඳවනු ලැබේ. තරුණ රැස්වීම අද දින දහවල් 12:30ට Google Meet ඔස්සේ පවත්වනු ලැබේ. තරුණ රැස්වීම අද දින දහවල් 12:30ට Google Meet ඔස්සේ පවත්වනු ලැබේ. සියලු තරුණයන් සියලු දෙනා ඒ සඳහා සහභාගී වන්න. වගේම පවතින තත්ත්වයේ හේතුවෙන් යම්කිසි අපහසුතාවයකින් හෝ අමාරු තත්ත්වයකින් මුහුණ දී තිබෙනවා නම් ඒ ගැන ඔබේ පන්ති මූලිකයාට හෝ රෙවරන්ඩ් කිම්ට දැනුම් දෙන්න. ඒ වගේම ඔබගේ ඉරිදා පූජාවන් දසෙන් කොටස ලියුම් කවරයක දමා නැවත සභාවට එන දින රැගෙන එන්න. ස්තුතියි. අද නියමිත දැන්වීම එවමනයි. අපි සියලු දෙනාම සිටිනා වූ ආකාරයෙන් සිටිමින් මැදහත් කාලයකට අපි සූදානම් වෙමු. අපේ දේශය ගැන මොහොතක් අරන් සිහි කරමු. ඒ වගේම අද දවස් වෙන විට මුළු ලෝකෙම බලපා තිබෙනා වූ වසංගත තත්වය ගැන අපි මොහොතක් අරන් මෙනෙහි කරමු. ඒ වගේම මේ සභාව, අසල්වැසි රට, ඔබේ පවුල, ඔබේ ඥාති මිත්‍රාදීන් සියලු දෙනා ගැනම අපි බාර කරමින් ආඥා කරමු. හලෙලුයා. පියාණනි, ඔබ වහන්සේට අනේක වාරයන් නිසා බාර කරනවා ස්වාමිනී. මේ ලංකා දේශය ගැන ඔබ වහන්සේගේ දෑතර බාර කරනවා ස්වාමිනී. ලංකා දේශයේ තිබෙනා වූ තත්ත්වය ඔබ වහන්සේ පමණයි දන්නේ මගේ පියාණනි. මේ අවස්ථාවේදී ලෝකයක් පුරාවටම පැතිරෙමින් පවතින ඒ වසංගත තත්ත්වය ඔබ වහන්සේගේ දෑතර බාර කරනවා ස්වාමිනී.
ඔබ වහන්සේගේ සැලැස්මේ ප්‍රකාරයට ඔබ වහන්සේෙන් ක්‍රියා කරන නිසා ස්තුතිවන්ත වෙන අතර පියාණනි දැනටත් ලෝකේ රෝගී වෙමින් පවතින සියලු දෙනාගේ ජීවිත ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමිනී. ඒ වගේම ලංකාවද ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. අසල්වැසි ඉන්දියාවද අර දවසේදී බාර කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ දෑතට සියලු ආශිර්වාද ශුද්ධාත්ම ගින්න තුලින් ඔවුන්ගේ ජීවිතවලට ආශිර්වාදය ගෙන යන ලෙස මම බාර කරනවා ස්වාමිනී. මේ අවස්ථාවේදී මම යාඥා කරනවා ස්වාමිනී ලංකාවේ පාලකයන් ගැන ඒ වගේම ස්වාමිනී ඔවුන්ට නිවැරදි තීරණ ගන්නට පවා ශුද්ධාත්ම ගින්න ඒ වගේම ශුද්ධාත්ම මඟ පෙන්වීම ඔවුන් තුළ තබෙව මැනව ස්වාමිනී. ඒ වගේම ස්වාමිනී අපි යාඥා කරනවා ස්වාමිනී අර දවසේදී අපේ සභාව ගැන ස්වාමිනී අපේ සිංහල සභාව ගැන ඔබ වහන්සේගේ දිව්‍යමය දෑතට බාර කරනවා ස්වාමිනී. ඒ තිබෙන්නා වූ තත්වයෙන් ඔවුන්ට ඔබ වහන්සේගේ කරුණාව ලබා දෙන්න ලෙස ඉල්ලනවා ස්වාමිනී. සභාවේ නායකයන් බාර කරන ඔබ වහන්සේගේ දෑතට මගේ පියාණනි. ඒ වගේම ස්වාමිනී අපේ සිංහල සභාවේ නායකයා රෙවරන්ඩ් ක්‍රිම් ඇතුළු ඔහුගේ පවුල්ද ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා ස්වාමිනී. ඒ පවුලට ඔබ වහන්සේට ආශිර්වාදයක් වෙන්නට ඔබ වහන්සේ කරුණාව නිදහස් කරන්නට කියලා මම යාඥා කරනවා ස්වාමිනී. මේ සභාවට එන්නා වූ හැම කෙනෙකුගේම ජීවිත ඔවුන්ගේ පවුල ඔවුන්ගේ නෑදා මිත්‍රාදීන් සියලු දෙනා යේසුස් වහන්සේගේ දෑතට යටහත්පාත් කරනවා මගේ පියාණනි. ඔවුන්ගේ ජීවිත තුල ක්‍රියා කරන්න ස්වාමිනී. වහන්සේ තෝරාගත් සෙනගල් ලෙස ජීවත් වන්නට වහන්සේ කරුණාව නිදහස් කරන්න ස්වාමිනී. මේ අවස්ථාවේදී මම නැවත වාරයන් නිසා යාඥා කරනවා මේ සභාවද දේශයේද මේ ලෝකයේද අසල්වැසි ඉන්දියාවද ඒ වගේම අපේ පවුල්වල කට්ටියද නාට්‍ය මිත්‍රාදීන්ද සියලු දෙනාවම වහන්සේට මුළු විශ්වයම බාර කරමින් අපි යාඥා කරන්නේ නාසරිති යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. හොඳයි. අපි පූජාවන් උන්වහන්සේට පූජා කරන්නට යනවා. අපි යාඥා කරා වගේ අද දවසේ ඔබ මොන තත්ත්වයක සිටියත් උන්වහන්සේ ඔබ සමග ඉන්න යනවා. ඉතින් මේ ගීතිකාව ගායනා කරද්දී ඔබ කියන්න "ඔව් ස්වාමීනි ඔබ මාත් එක්කමයි ඉන්නේ. මගේ අත අල්ලගෙන යන දෙවියන් වහන්සේ." යෙසායා 66:13 මෙසේ කියනවා. මිනිසෙකු තමාගේ මව් විසින් සනසනු ලබන්නාක් මෙන් මම නුඹලා සනසන්නෙමි. යෙරුසලම තුලද නුඹලා සැනසෙනවා ඇත. මේ දැසන ඔබගේ මව ඔබව සනසනවා. ඒ ආකාරයෙන් උන්වහන්සේ කියනවා මමත් ඔබව සනසනවා. උන්වහන්සේ අපේ අත අල්ලගෙන ගමන් කරනවා. උන්වහන්සේගේ තුරුල්ලේ ඉන්නකොට අපිට බයක් දැනෙන්න යන්නේ. මේ වෙලාවේදී කියමු. මෑණියන් සනසනසේ මා යේසුස් සනසයි. 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 අත අල්ලා මාගෙන යයි පර්වතයේ මාතබයි. අත අල්ලා මාගෙන යයි පර්වතයේ මාතබයි. මෑණියන් සනසනසේ මා යේසුස් සනසයි. මෑණියන්
से माँ येसुस स्वान එතුමාගේ තුරුල්ලේ එතුමාගේ තුරුල්ලේ වේදනා සැම පාවයයි යෝ ස්වාමීනි එතුමාගේ තුරුල්ලේ වේදනා සැම පාවයයි මෑණියන් සනසනසේ මා යේසුස් සනසයි මෑණියන් සනසනසේ මා යේසුස් සනසයි මෑණියන් සනසනසේ මා යේසුස් සනසයි Hallelujah 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 අපි හිස් නම යාඥා කරමු. අපිට මහත්සේ ආදරය කරන ජීවමාන වූ අතිශුද්ධ වූ ਸਰබලධාරී දෙවතාත්තේ මේ උදෑසන ගැන ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමු, ප්‍රශංසා කරමු, ගෞරව කරමු. මෙනි වහන්සේගේ අභිමුඛයේ රැඳෙන්න, ඔබගේ ස්පර්ශය ලබන්නට, ඔබගේ ආදරය අත්දකින්නට ඔබ වහන්සේ දුන්නා වූ මේ අවස්ථාව ගැන ඔබ වහන්සේගේ නාමයට ප්‍රශංසා කරනවා. දෙවතාති විශේෂයෙන්ම මේ වෙලාවේදී මේ පූජාවන් ඔබ වහන්සේ වෙතට ගෙනෙනවා ස්වාමිනී. මේ පූජාව ඔබ වහන්සේ පිළිගන්න, ඒට ආශිර්වාද කරන්න. පියනි මේ පූජාව දෙව රාජ්‍යයේ වර්ධනය සපාවිච්චි කරන්නට, කැප කරන්නට ඔබ වහන්සේ අපට ආශිර්වාද කළ මැනව. පියනි අපි ළඟ තබා ගත්තා වූ කොටසටත් ඔබ වහන්සේට පිදුවා මේ පූජාවටත් ගණන් දෙන්න ඔබ වහන්සේ අපට මඟ පෙන්වන්න. දෙවතාති මේ පූජාව සමගින් අපගේ ජීවිතද ඔබ වහන්සේට අලුත් ආකාරයකින් කැප කරමින් බාර කරනවා. ඒ වගේම ස්වාමිනී වහන්සේගේ වචනය අසන්ට යනවා මේ වෙලාවේදී ඔබ වහන්සේගේ වචනය තුල අපගේ ජීවිත ස්පර්ශ කරන්න, අපට අතගසන්න, ආශිර්වාද කරන්න, පියනේ තුල ඵල දරන්නට, ඵල බෙදන්නට, ඵල භුක්ති විඳින්නට ඔබ වහන්සේ අපට මඟ පෙන්වුව මැනව. පියනේ මාගේ මුඛයේ වචනත් අපි කෙනෙකුගේ කල්පනා හා සිතවිලිත් මේ උදෑසන ඔබ වහන්සේට පිළිගත හැකි එකක් වේවා. ආමේන්. ආමේන්. ප්‍රේමවන්තයනි, අද දවස කිතුණුවන්ට එහෙම නැත්නම් කිතුණු සභාවට සුවිශේෂී වූ දවසක්. මන්ද අද දවසේ එහෙම නැත්නම් මේ ඉරිදා පෙන්තකොස්ත ඉරුදින විදිහට එහෙම නැත්නම් ශුද්ධාත්ම ඉරුදින විදිහට අපි හඳුන්වන්නට යනවා. කිතුණු සභාවේ අපි දන්නවා විශේෂයෙන්ම නත්තල එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ උපත ගත්තොතින් මේ කිතුණු සභාවට යේසුස් වහන්සේගේ උපත මේ නත්තල සුවිශේෂී වූ දවසක්. ඒ වගේම තමයි පාස්කුව ගැන කල්පනා කරනකොට එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ උත්ථානය ගැන කල්පනා කරනකොට කිතුණු සභාවට මේ දවසත් සුවිශේෂී වූ අවස්ථාවක් බවට පත් වෙනවා. ඒතර ප්‍රේමවන්තයනි, මේ අද දවස එහෙම නැත්නම් පෙන්තකොස්ත ඉරුදින ගැන කල්පනා කරනකොට අද දවසත් කිතුණු සභාවට විශේෂයෙන්ම සුවිශේෂී වූ දවසක් බවට පත් වෙනවා. ඒ ඇයි කියලා බලනවා නම් අපි අද කියවුවා වූ බයිබල් කොටසේ ක්‍රියා පොතට අනුව දෙවෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ ඉඳලා සඳහන් කරනවා යේසුස් වහන්සේව ඔසවා ගත්තයින් පස්සේ ගෝලයෝ ඇවිල්ලා යම් ස්ථානයක එකට එකතු වෙලා
යාඥා කරමින් කතා බහ කරමින් ඔවුන් කල් ගත කරනවා. ඒ වෙලාවේදී එකපාරම ලොකු සුළඟක් හමන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී ගිනිවැනි දිව් බෙදිලා ගිහිල්ලා ඒ තුල එකිනෙකෙනා විවිධ වූ භාෂාවන් තුල කතා කරන්නට පටන් ගන්නවා. ඒ කතා කරනකොට මේක හැමතැනම ප්‍රචාරය වෙනවා. මේක බලන්න මේක අහන්න ගොඩක් දෙනෙක් එතනට එකතු වෙනවා. ඒ වෙලාවේදී සමහරක් අය බලනවා මොවුන් මොකද්ද මේ කතා කරන භාෂාව? ඒ භාෂාව අපිට තේරෙනවනේ අපේම භාෂාවෙන් තමයි මේ කතා කරන්නේ කියලා සමහරක් අය කතා බහ කරනවා. හැබැයි අපි දකිනවා දේවචනේ කියනවා සමහරක් අය මේක විශ්වාස කරන්නේ නැහැ. ඔවුන් කියනවා ඔවුන්ට සරදම් කරමින් මේ ගෝලයන්ට සරදම් කරමින් මේගොල්ලෝ අලුත් මිදියුෂ පානය කරලා පමණට වඩා පානය කරපු නිසා තමයි මෙහෙම හැසිරෙන්නේ කියලා. නමුත් අපි දකිනවා ඒ වෙලාවේදී ගෝලියෝ 12 දෙනාගෙන් එක්කෙනෙක් වුණා වූ පේදුරු ඒ වෙලාවේ නැගිටලා කතා කරනවා. පේදුරු පැහැදිලි කරලා දෙන්නට යනවා මොකක්ද මේ කියලා. දේවචනේ කියනවා පේදුරු නැගිටලා කියනවා මෙතන කවුරුවත් මිදියුෂ පානය කරලා නැහැ. ඒ වගේම උදේ වෙලාව තාම 9යි. ඒ නිසා මේ වගේ දෙයක් සිද්ධ වෙලා නැහැ කියලා පැහැදිලි කරනවා. හැබැයි අපි දකිනවා එතනදී පේදුරුතුමා එතුමාගේ පළමුවෙනි දේශනාව සිදු කරනු ලබනවා. මේ පෙන්තකොස්ත දවසේ අපි දන්නවා පෙන්තකොස්ත දවස කියලා කල්පනා කරනකොට සාමාන්‍යයෙන් පෙන්තකොස්ත මංගල්‍යයක් තියෙනවා. පුරාණ ගිවිසුම දිහා බලනකොට අපි දකිනවා මේ පෙන්තකොස්ත මංගල්‍යය ගැන. විශේෂයෙන්ම පාස්කුව සිද්ධ වෙලා දින 50කට පස්සේ තමයි මේ පෙන්තකොස්ත මංගල්‍යය සමරන්නේ. එතකොට මේ පාස්කුවෙන් දින 50කට පස්සේ මේ කට්ටිය එකට එකතු වෙලා යාඥා කරමින් ඒ කාමරය තුල ඉන්න වෙලාවේදී තමයි මේ අත්දැකීමට ඔවුන් මුහුණ දෙන්නේ. ඒ වෙලාවේදී පේදුරු නැගිටලා දේශනා කරනවා. එහෙම නැත්නම් පේදුරු නැගිටලා කියනවා මේ කාරණාව දිවසිවර ජෝවෙල් විසින් කිව්වා වූ දිවස් වැකි සම්පූර්ණ වීමක්. ජෝවෙල් දිවසිවරයා කිව්වා වූ දිවස් වැකිවල සම්පූර්ණ වීමක්. එතනදී පේදුරුතුමා විස්තර කරලා කියනවා ස්වාමින් වහන්සේගේ ආත්මානුභාවයෙන් උන්වහන්සේ මිනිස්යාව පුරවන්නට යනවා. එතකොට දූපුත්තු සියලු දෙනා දිවස් වැකි කියන්නට යනවා. තරුණයෝ දර්ශන දකින්නට යනවා. මහල්ලන්ගේ පැතුම් ඉටු වෙන්නට යනවා. ඒ විතරක් නෙමෙයි දැසිදසුන්ට ස්වාමින් වහන්සේගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නට යනවා. ඔවුන්ද දිවස් වැකි පවසන්නට යනවා. ඒ විතරක් නෙමෙයි ඉහළ අහස්සේ පුදුම දේද පහත පොළවේ ලකුණුද ඇති වෙන්නට යනවා. ඒ වගේම තවදුරටත් පේදුරු කියනවා ස්වාමින් වහන්සේගේ උදාර තේජාන්විත ඒ දවස පහළවන්ට ඉස්සෙල්ලා ඉර අඳුරු වෙන්න යනවා. හඳ ලේ පාට වන්නට යනවා. ඒ වගේම කියනවා ස්වාමින් වහන්සේගේ නාමය කියා අයදින කවුරු නමුත් ගලවා ගනු ලබන්නට යනවා. ප්‍රේමන්තිනී පේදුරු එදා නැගිටලා ඔහුගේ පළමු දේශනය තුල ජෝවෙල් දිවසිවරයා කළා වූ අනාගත වාක්‍යයේ ඉටුවීමක් විදිහට සෙනගට ඔහු පහදලා දෙන්නට යනවා. ඒ පහදලා දීම තුල ඔහු විස්තර කරනවා දෙවියන් වහන්සේ මේ මරණ බන්ධනයෙන් යේසුස් වහන්සේව මුදාගෙන උන්වහන්සේගේ උත්ථානය තුල ඒ ජයග්‍රාහී මොහොත අත්පත් කර දුන්නා. මන්ද මරණයටවත් යේසුස් වහන්සේව නවත්තන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒ නිසා දාවිද්ගේ පරම්පරාවෙන් වංශයක් බිහි වෙන්නට යනවා කියන කාරණාව ඉටු වෙන්නට යනවා. ඒ වංශය තුල යේසුස් වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා මරණින් උත්ථාන වෙලා ඒ සඳහා අපිව සාක්ෂිකරුවන් බවට පත් කරලා තියෙනවා. මේක තමයි පේදුරුගේ එදා දේශනාව වුණේ. මේ දේශනාවේ ප්‍රතිඵලය මොකක්ද? අපි දකිනවා මේ ප්‍රතිඵලය තමයි මේ දේශනාව අහගෙන හිටියා වූ අයවලුන් අහනවා අපි මොකක්ද කරන්නට ඕනි? මන්ද මරණයෙන් උත්ථාන වුණා වූ යේසුස් වහන්සේ ඒ තුල දුන්නා වූ ගැලවීම ගැන දේශනා කළා වූ පේදුරුගෙන් ඒ අවට හිටියා වූ අයවලුන් කතා කරලා අහනවා මන්ද ඔවුන්ගේ හදවත සන්තාපිත වෙනවා. ඔවුන්ගේ හදවත කැළඹෙනවා.
ඔවුන්ගේ හදවතේ ප්‍රශ්නාර්ථයක් පැන නගිනවා. මොකක්ද මේ කියන්නේ? ඒ නිසා ඔවුන් අහනවා අපි මොකක්ද කරන්නට ඕනි? අපි මොකක්ද කරන්නට ඕනි? පේදුරුතුමා ඊට ලස්සනට කියනවා ප්‍රේමවන්තයනි. පළවෙනි දේ මනස්ථාපනය වී පව් කමාව ලබා ගන්න. මනස්ථාපනය වෙන්න පව් කමාව ලබා ගන්න. ඒ තුල බෞතිස්ම ස්නාපනය ලබන්න. ඒක පළවෙනි දේ. ඊළඟට කියනවා ඒ මනස්ථාපනය වෙලා පස්තැවිලි වෙලා පව් කමාව ලබා ගැනීම තුල සුද්ධාත්ම දීමනාව ඔබ ලබන්නට යනවා. තුන්වෙනි දේ පේදුරුතුමා කියනවා ඒ සුද්ධාත්ම දීමනාව ලැබීම තුල ස්වාමින් වහන්සේ දුන්නා වූ පොරොන්දුව අත්පත් කරගන්න. ස්වාමින් වහන්සේ දුන්නු පොරොන්දුව අත්පත් කරගන්න. ඒ පොරොන්දුව ඔබටත් ඔබගේ දරුවන්ටත් දුර බැහැර සිටින හැම කෙනෙක්ටම ස්වාමින් වහන්සේ දුන්නා වූ ඒ පොරොන්දුව ඒක අත්පත් කර ගන්න. ප්‍රේමවන්තිනි අපි දකිනවා පේදුරුතුමාගේ ඒ දේශනාව තුළ ප්‍රබල වූ දෙයක්, එහෙම නැත්නම් පුදුම වූ දෙයක් එදා දවසේදී සිද්ධ වුණා. අපි බැලුවතින් කවුද මේ පේදුරුතුමා? කවුද මේ පේදුරුතුමා? අපි දන්නවා බයිබලයේ දිහා බලනකොට යේසුස් වහන්සේ එක හිටියා වූ ගෝලියෙක් විදිහට, උන්වහන්සේගේ සේවා ජීවිතයට සම්බන්ධ වුණා වූ පුද්ගලයෙක් විදිහට පේදුරු කියන්නේ බයගුල්ලෙක්. මොකද යේසුස් වහන්සේව අල්ලගත්තු වෙලාවේදී දෙවචනේ කියනවා හොර රහසේ හැංගි විවිධ වූ ස්ථානවලට මුවා වෙලා යේසුස් වහන්සේ පසුපස්සේ ගමන් කරා. උන්වහන්සේට මොකද වෙන්නේ කියලා බලන්න. පේදුරු කියන්නේ බයගුල්ලෙක්. ඊළඟට අපි දකිනවා පේදුරු කියන්නේ බොරුකාරයෙක්. පේදුරු කියනවා ඒ හැංගි ගමන් කරන වෙලාවේදී එක ස්ථානයකට ආවම එතන ඉන්නවා රෝම මිනිස්යන්. එතකොට හේවායෝ ඉන්නවා එතන, ඒ ප්‍රධානීන් ඉන්නවා. ඔවුන් කියනවා මොහුත් එතන හිටියා. මොහු යේසුස් වහන්සේව දන්නවා කියලා. ඒ වෙලාවේදී පේදුරු කියනවා අනේ නෑ මං උන්වහන්සේව අඳුරන්නේ නෑ. මම දැකලවත් නෑ කියලා බොරු කියනවා. පේදුරු කියන්නේ බොරුකාරයෙක් ප්‍රේමවන්තියනි. ඊළඟට අපි දකිනවා පේදුරු කියලා කියන්නේ යමක් හරි හැටි තේරුම් ගන්න බැරි පුද්ගලයෙක්. යේසුස් වහන්සේත් එක්ක එකට ජීවත් වුණත් උන්වහන්සේ කිව්වා වූ කරා වූ දේවල් තේරුම් ගන්න පුළුවන් මනසක් ඔහුට තිබුණේ නැහැ. මොකද යේසුස් වහන්සේ අහනවා පේදුරු නුඹ මට ප්‍රේම කරනවද, ආදරය කරනවද? එතකොට පේදුරු කියනවා ඔව් ස්වාමිනේ. එතකොට යේසුස් වහන්සේ කියනවා එහෙනම් මගේ බැටළුවන් පෝෂණය කරන්න. ආපහු යේසුස් වහන්සේ අහනවා පේදුරු නුඹ මට ආදරය කරනවද? ඔව් ස්වාමිනේ. යේසුස් වහන්සේ කියනවා එහෙනම් මගේ බැටළුවන් පෝෂණය කරන්න. හැබැයි පේදුරුට තේරුන්නේ නැහැ ස්වාමින් වහන්සේ මොකක්ද මේ කිව්වේ කියලා. එතකොට පේදුරුට යමක් හරියාකාරව තේරුම් ගන්නට බැරි වුණා වූ චරිත ලක්ෂණයක් ඔහුගේ ජීවිතේ තිබුණා. එතකොට බියගුළු, බොරුකාර, ලැජ්ජා සහගත, ඒ වගේම ශක්තියක් නැති, එඩිතරකමක් නැති, ඒ වගේම කතිකත්වයක් නැති කෙනෙක් තමයි පේදුරු කියලා කියන්නේ. නමුත් ප්‍රේමවන්තයනි, පෙන්තකොස්ත දවසේදී ඔහුගේ දේශනාව ඊටාම ප්‍රබලව තිබුණා. මන්ද දෙවචනේ කියනවා මේ 12 දෙනා ඉන්නකොට එකපාරම එක්කෙනෙක් නැගිටිනවා. ඒ පේදුරු නැගිටලා පේදුරු මේ කාරණාව පැහැදිලි කරන්නට යනවා. ප්‍රේමවන්තිනි අපි දකිනවා දෙවචනේ කියනවා අවසාන පදයේ දෙවෙනි පරිච්ඡේදයේ 41 වෙනි පදයේ කියනවා ඔහුගේ වචනය පිළිගත් අය බෞතිස්ම ස්නාපනය කරනු ලැබූහ. ඒ දවසේදී 3000ක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංඛ්‍යාවට එකතු කරන ලදහ. පේදුරුගේ දේශනාව අහලා බොහෝ දෙනෙක්ගේ ජීවිත වෙනස් වුණා. දෙවචනේ කියනවා එදා ශුද්ධාත්මයන් වහන්සේ එදා සභාවට 3000ක් සෙනගව එකතු කරා. පේදුරුගේ දේශනාව අහලා ශුද්ධාත්මයන් වහන්සේ තමයි 3000ක් සෙනගව මේ ඔවුන්ගේ ගෝලකමට එහෙම නැත්නම් ඔවුන්ගේ ඒ සමාගමට එකතු කරේ. පේදුරු හැරෙව්වේ නෑ ප්‍රේමවන්තෙනි. පේදුරු කරේ ස්වාමින් වහන්සේව ඔහුට දැනුණු ආකාරයෙන්, හැඟුණු ආකාරය ඔවුන් ඉදිරියේ ප්‍රකාශ කිරීම පමණයි. පේදුරු කිව්වා විතරයි, විස්තර කරා විතරයි. යේසුස් වහන්සේ කරපු පුදුම වූ දේවල් පේදුරු ඔවුන්ට ප්‍රකාශ කරා. ඔහු හැරෙව්වේ නෑ. හැබැයි ඒක අහලා ඔවුන්ගේ සිත ඒ ගැන පැහැදිලා, ඔවුන්ගේ සිත උණු වෙලා වචනය පිළිගන්නට ඔවුන්ට හැකියාව ලැබුණා. අපි දකිනවා ප්‍රේමවන්තයනි, යේසුස් වහන්සේ පුද්ගලයන්ව පාවිච්චි කරනවා මිනිසයාගේ ජීවිත වෙනස් කරන්නට. අපි දන්නවා හෙට දවස මැයි මාසේ 24 වෙනිදා කිතුණු සභාවට, විශේෂයෙන්ම මෙතොල් සභාවට විශේෂිත වූ දවසක්. මම 1738 මැයි මාසේ 24 වෙනිදා ඕල්ඩර්ස් ගේට් කියනා වීදිය තුල ගෞරවනීය ජෝන් වෙස්ලි දෙවදගැත්තුමා ගමන් කරනවා. අපි සමරනවා වෙස්ලිතුමාගේ හැරීම. එහෙම නැත්නම් හදවත උණුසුම් වූ දවස
මැයි මාසේ 24 වෙනිදා 1738 එදා ඕල්ඩර්ස් ගේට් වීදිය තුල ජෝන් වෙස්ලිතුමා ගමන් කරන වෙලාවේදී ඔහුට ඇහෙනවා ස්වාමීන් වහන්සේගේ වචනය විශේෂයෙන්ම ගැලවීම ගැන එහෙම නැත්නම් ගැලවීමේ සහතිකය ගැන ඔහුට ඇහෙන්නට පටන් ගන්නවා. ඒ වෙලාවේදී ඔහුගේ හදවත උණුසුම් වෙනවා. ඔහුගේ ජීවිතය වෙනස් වෙනවා. ඔහු පරිවර්තනය වෙනවා ප්‍රේමවන්තයනි. ඒ තුල විශාල වූ දෙයක් සමාජයට කරන්නට ඔහුට හැකියාව ලැබෙනවා. ප්‍රේමවන්තනි අද දවසේ පෙන්තකොස්ත ඉරුදින හෙට දවසේදී අපි ජෝන් වෙස්ලිතුමාගේ හැරීම එහෙම නැත්නම් හදවත උණුසුම් වීමේ දවස සිහිපත් කරන්නට යනවා. අද දවසේදී මොකක්ද ස්වාමින් වහන්සේ ඔබට මට කියන්නේ? අපි මේ ඉන්නා වූ මේ වසංගත තත්වය තුල මේ කොරෝනා ව්‍යසනය තුල අපි හැම කෙනෙක්ම වියවුල් වෙලා ඉන්නේ. මරණ බය, වේදනාව, ප්‍රශ්න, ගැටලු බොහෝ දෙයක් එක්ක අපි අරගල කරමින් පවතිනා වූ යුගයක අපි ජීවත් වෙනවා. නමුත් ප්‍රේමවන්තනි ස්වාමින් වහන්සේ අපිට ආරාධනා කරනවා. මන්ද ස්වාමින් වහන්සේ පුද්ගලයෙක්ව පාවිච්චි කරලා පුදුම වූ දෙයක් කළා වූ ස්වාමින් වහන්සේ දා පේදුරුගේ දේශනාව තුල ශුද්ධත්ම වහන්සේ 3000ක් සෙනග ඒ සමාගමට එකතු කරා. ගෞරවනීය ජෝන් වෙස්ලි දේවගැතිතුමාගේ ජීවිතයේ වෙනස තුල පරිවර්තනය තුල ඔහුගේ ජීවිතයේ ක්‍රියාව තුල ස්වාමීන් වහන්සේ පුදුම වූ දෙයක් එදා සමාජයටත් ඒ වගේම ලෝකීය තුලත් උන්වහන්සේ කරා ප්‍රේමවන්තනි. අද දවසේදී ස්වාමීන් වහන්සේ ඔබව මාව පාවිච්චි කරන්නට යනවා. සමාජය වෙනස් කරන්න, මනුෂ්‍යයන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වන්නට, මනුෂ්‍යයන්ගේ ජීවිත උණුසුම් කරන්නට, ඔවුන්ගේ හදවත වෙනස් වෙන්නට උදව්වක් වෙන්නට ස්වාමින් වහන්සේ අපිව පාවිච්චි කරන්නට යනවා. ප්‍රේමවන්තනි අපි සූදානම්ද? මන්ද සමහරක් වෙලාවට පේදුරුතුමාගේ ජීවිතයේ තිබුණු මේ බියගුළු ස්වභාවය, ඒ වගේම එඩිතර නැතිකම, කතිකත්වයේ නැතිකම, මේ ගති ලක්ෂණ සමහරකට අපේ ජීවිතයේ තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රේමවන්තයනි ස්වාමින් වහන්සේට පුළුවන් මේ සියලු දේ වෙනස් කරලා අපිව පාවිච්චි කරන්න, මිනිසයාගේ ජීවිත ආශිර්වාද වලින් පුරවන්නට. ඒ නිසා දවසේදී අපි බැහැපත් වෙමු. අපි අපේ ජීවිත උන්වහන්සේ ඉදිරියේ යටත් කරමු, බාර කරමු. ඒ තුල ස්වාමින් වහන්සේ විශේෂයෙන්ම අපේ මේ සමාජයට මේ පීඩාව තුල ගමන් කරන්නා වූ හැම කෙනෙක්ගේම ජීවිතය ආශිර්වාද කරන්නට, ආශිර්වාද වෙන්නට ඔබව මාව පාවිච්චි කරන්නට යනවා. ඒ නිසා ඒ ආකාර භාජනයක් බවට පත්වෙන්න ස්වාමින් වහන්සේ මේ පෙන්තකොස්ත ඉරු දින ඔබටත් මටත් මඟ පෙන්වන සේක්වා, ආශිර්වාද කරන සේක්වා. ඔබ සියලු දෙනාටම ජේසු පිහිටයි. අපි හිස් නම යාඥා කරමු. අපිට මහත්සේ ආදරය කරන ස්වාමිනී, ඔබට ස්තුති වේවා මේ මොහොත ගැන, ඔබගේ වචනය ගැන ස්තුති. වෙන වහන්සේගේ වචනය අපගේ ජීවිතවලට ආශිර්වාදයක් කරන්න, ආලෝකයක් කරන්න. දෙවතාත් ඒ තුල අපගේ ජීවිතය වෙනස් කර ගන්නටත්, ඒ තුල ස්වාමිනී අනිත් අයගේ ජීවිතවලට බලපෑමක් ඇති වෙන්නට, ඒ වගේම ස්වාමිනී උන්ගේ ජීවිතයට ආශිර්වාදයක් වෙන්නට ඔබ වහන්සේ අපව පාවිච්චි කළ මැනව. දෙවතාත් මේ වෙලාවේදී විශේෂයෙන්ම පෙන්තකොස්ත ඉරු දින සමරන්නා වූ, සිහිපත් කරන්නා වූ අපට වෙන ශුද්ධාත්ම බලයෙන් පිරීලා, වෙන වහන්සේ තුල බැහැපත් වෙලා ඔබ වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතෙන් ඉටු කරන්නටත්, ඒ තුල ස්වාමිනී මේ සමාජයට අපේ ජීවිතය ආශිර්වාදයක් වන්ටත් ඔබ වහන්සේම සැලැස්සුව මැනව. පියාණන් සිළු ගෞරවයේ මහිම වහන්සේට පුදමින් මේ සියලු දේ වහන්සේගේ පාද පාමුලේ කැප කරමින් බාර කරන්නේ උතුම් වූ යේසුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්. ආමෙන්. අපි අනුග්‍රහයට හිස නමමු. දැන් අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද, පියෝදෙන වහන්සේගේ ප්‍රේමයද, ශුද්ධාත්මන් වහන්සේගේ සැනසෙල්ල, සහභාගීකම, ප්‍රීතිය, බලාපොරොත්තුව, අනුග්‍රහය උන්වහන්සේගේ දරුවන් වන අප සියලු දෙනා සමගත් මේ මුළු ලෝකයා සමගත් සදහටම පවතින සෙක්වා. ආමෙන්. ආමෙන්. අපේ ස්වාමීන් වහන්සේගේ වචන අපි ස්තුති ප්‍රශංසා කරමින් අපි ගායන කරමු. දේශීය 78 වන ගීතිකාව අපි ගායන කරමු. පිබිදෙන් මා ආත්මේ දුරු කරන් දිය අපි ගායන කරමු. 비비된 마음에 두르거란 비여 힘이 부자으네 오버우 대사여 이디리의 싱하선에 이디리의 싱하선에 메도핫 거루 시
비와 되에 두먼 사다마 웨누엔 오에도 꿰민먼 오버디아이 도신 나사니 사모라레야 사우사니 사푸다레야 예미미디메미 너여 칼바리 부자웬 비미데르 갈레 마파보웨누웬 예둔 푸다이 사우칼 나마우너 메너 안에 가마우너 메너 안에 에이더 파우커르 나신네 피아노 예예드 아파트메리물흠 가로메도 만화 아트마야노 디로코란 아트마야노 디로코란 매우 판네미 예모타 마게데 위둔게 가만다사 맘데데 두먹에 따르야 있느다니 비아네니 기야마모 비아네니 기야마모 랑웨모보웨코 솔모 어버시얼루 데나타 예수 비타이